අයිබෝන් හරි අපි අද මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මානව සම්පත් කළමනාකරණය කියන පාඩමට අදාළ තවත් වැදගත් කොටසක් තමයි අපි මේ වීඩියෝ එකෙන් පටන් ගන්න අපේක්ෂා කරන්නේ. දැන් ඔයාලට මතක ඇති අපි මේකට අදාළව එක වීඩියෝ එකක් තැනට දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේදී පුතා අපි මානව සම්පත් කළමනාකරණය පිළිබඳ හැඳින්වීම කියන එක කරනවා. එතෙන්දී ඔයාට මතක ඇති මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද ඒකේ නිර්වචනය? ඒ වගේම මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණ කුමක්ද? ඒ වගේම මානව සම්පත් කළමනාකරණයේ ආශ්‍රිතව තියෙන වෙනත් සුවිශේෂී අරමුණු තියෙනවා නම් ඒ සුවිශේෂී අරමුණු මොකක්ද? ඒ වගේම මානව සම්පත් කළමනාකරණයේ තියෙන වැදගත්කම මොකක්ද? කියන කාරණාවන් පිළිබඳව අපි පළවෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කළා. ඊළඟට දැන් මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණ තමයි ආයතනීය අරමුණු ඉටු කරගන්න වඩාත්ම යෝග්‍ය සේවකීන් ලබා ගැනීම සහ උන් ආයතනය ඇතුලේ රඳවා ගැනීම. හරි සේවකයෝ ගන්න එකයි සේවකයෝ තියාගන්න එකයි තමයි මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණ ගන්න. එතකොට ඒ සඳහා මානව සම්පත් කළමනාකරුවෙක් එමෙත මානව සම්පත් අංශයන් විසින් ඉටු කළ යුතු විවිධ කාර්යයන් රැසක් මේ තියෙනවා. මොනවාද ඒ කාර්යයන්නේ මානව සම්පත් කළමනාකරණයට දාලා මොනවද තියෙන ප්‍රධාන කාර්යයන් වෙන්නේ? එකක් තමයි රැකියාව නිර්මාණය කරන්න. ඔක්කොටම කලින් රස්සාවක් හදලා ඉන්නවා රැකියාව නිර්මාණය. ඊට පස්සේ ඒ රැකියාව අපි විග්‍රහ කරගන්න ඕනේ. රැකියාව කුමන වර්ගයේ රැකියාවක්ද කියන රැකියාව විග්‍රහය. ඒ වගේම අපිට කොච්චර සේවකයෝ ඕනේද කියලා බලන්න ඕනේ. මිනිස්පල සැලසුම් කරන්නේ එහෙම අපිට කරන්න වෙනවා. ඒ වගේම මේ සේවකීන් අපි සපය ගන්නවා නම් ඒ සේවකීන් සපයා ගැනීම කියන එක සැලසුම් කරනවා. සේවකීන් සපයා ගැනීම. ඒ යටතේ අපිට ආකර්ෂණය කරගන්න වෙනවා. නේද? ඒ වගේම තෝරා ගැනීම කරන්න වෙනවා. ඒ වගේම බඳවා ගැනීම කරන්න වෙනවා. අනුස්ථාපනය කරන්න වෙනවා. ඉතින් මේ වගේ විශාල කාර්යන් රසක්. ඊට පස්සේ ඒ සේවකයෝ සපයාගත්තට පස්සේ ඒ සේවකීන්ට පුහුණුව හා සංවර්ධනය කියන එක අනිවාර්යෙන් අපි සපයන්න ඕන. පුහුණුව හා සංවර්ධනය. ඒ වගේම මේ සේවකීන්ගේ වැඩ කාලීනව බලන්න ඕන. කාර්යඵල කියන එක අගයන්න ඕන. කාර්යඵල ඇගීම. සේවකයන් උසස් කරන්න මාරු කරන්න ඒ වගේ සේවාදායක වෙනස් කිරීම අපිට සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම වැටුප් වේතන කළමනාකරණේ වැටුප් හා වේතන කළමනාකරණේ ඒව කරන්න වෙනවා. සේවකීන්ගේ ප්‍රශ්න ඒවට අපි කියනවා දුක් ගැනවිලි කියලා. සේවක දුක් ගැනවිලි පිළිබඳව අනිවාර්යයෙන්ම හොයලා බලන්න වෙනවා. ඉතින් ඒ වගේ තවත් කාරණා ගොඩක් තියෙනවා. සේවක සම්බන්ධතාව නඩත්තු කරන්න වෙනවා. ඉතින් ඔබට පේනවා ඇති මානව සම්පත් කළමනාකරණ අංශයකින් නැත්නම් මානව සම්පත් කළමනාකරුවෙක්ට තියෙන කාර්යයන් මොනවද කියන මිනිසුත් එක්ක වැඩ කරනකොට කරන්න තියෙන කාර්යයන් ටික පිළිවෙලකට. ඒතර ඒ දැන් A level exam එකේදී පුතාලා A level exam එකේදී මේ කාර්යයන් වෙන වෙනම අනිවාර්යෙන් ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ පේපර් එකේ සංයුතිය අනුව සමහරට කෙටි ප්‍රශ්නයකට කාර්යඵල ලැබීමෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා ලියන්න එන්න පුළුවන් රැකියා නිර්මාණය රැකියා විග්‍රහයක. ඒතර ඒ අනුව ඔබට මේ හැම මේ ඔක්කොම ප්‍රශ්න කරන්න බෑ. ඔක්කොම ප්‍රශ්න කරයි මානව සම්පත් කළමනාකරණේ පාඨමාලාවක් කළොත් මේකෙන් එකක් දෙකක් ප්‍රශ්න කරලා ඉතින් අපි දන්නේ මොකද්ද ප්‍රශ්න කරන දෙයක් කියලා. ඒ නිසා ඔක්කොම ටික අපිට අනිවාර්යෙන් බලාගෙන යන්න වෙනවා. ඒ අනුව අපි මුලින්ම පටන් ගමු පුතේ මානව සම්පත් කළමනාකරණේ පළවෙනි කාර්ය වන රැකියා නිර්මාණය කියන එකෙන් අපි පටන් ගමු. right හොඳයි එහෙනම් ඔයාලගේ මාතෘකාව තමයි right පුතාලගේ මාතෘකාව තමයි රැකියා නිර්මාණය. හරි රැකියා නිර්මාණය. ඉතින් සරලවම කියනවා නම් රැකියා නිර්මාණයක් කියලා කියන්නේ මොකක්ද? සරලවම කියනවා නම් රස්සාවක් හදනවා. නේ? දැන් තනතුරක් හදන්න නැතුව අපිට ඒ කියන්නේ තනතුරක් හදන්න නැතුව අපිට මානව සම්පත් කළමනාකරණය කියන විෂය කියන එක භාවිතා කරන්න බෑ. ඉස්සෙල්ලා කරන්න අපි රස්සාවක් හදන එක. රස්සාවල් එහෙම හදන්න පුළුවන්. දැන් ඔය මේ ප්‍රදේශයේ කවුරු හරි මැති ඇමතිවරයෙක් හම්බ වෙලා අපි රස්සාවක් කියමිල්ලුවොත් මේගොල්ලෝ අහන්නේ අපි රස්සාවල් මවලා දෙන්නද
රස්සාවල් හදලා දෙන්නද කියලා මහන්නේ. නේද? ඇත්තටම රස්සාවල් හදන්න පුළුවන් ඕන තරම් ආණ්ඩුව රැකියාවල් හදලා තියෙන්නේ. දැන් ඔය ඇමතිවරයෙක් හදනවා සාමාන්‍ය ළමයි Tamante ඉන්න ලේකම් තනතුරු 10 15 සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම්, සම ලේකම් ඔය වගේ එක ඒවා. හරි මහජන සම්බන්ධතා ලේකම්, රටේ නැති පුද්ගලික ලේකම් කියලා හොඳ ලස්සන ගෑනු කෙනෙක් එහෙම ගන්න වෙලාවලුත් තියෙනවා. නෝනා එහෙම ගේස් එක දානවා. සමහර ඇමතිලා කෙලින්ම පත් වෙච්ච ගමන් නෝනා ගන්නවා ප්‍රයිවට් සෙක්‍රටරි ගම. ඔන්නෝමයි ඔයයි තියෙන වැඩ. මේ රස්සාවල් කියන ඒවා හදන්න පුළුවන්. ඒ ඉස්සෙල්ලා රස්සාවක් හදන්න කලින් පුතේ අපි රස්සාවක් කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ අවබෝධයක් ගමු. මොකද්ද මේ රැකියාවක් කියලා කියන්නේ? මොකද්ද මේ රැකියාවක් කියලා කියන්නේ? රැකියාවක තියෙන ප්‍රධාන මූලිකාංග තුනක්. ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මූලිකාංග තුනක්. රැකියාවක තියෙනවා කාර්ය. කාර්ය කිව්වට කාර්යන අපි කාර්ය කියලා කියන්නේ ඒකට. ඒ වගේම කාර්යභාරය. කාර්යභාරය අනිත් එක තමයි වගකීම. හරි? කාර්යභාරය සහ වගකීම එකතු කරලා හදපු සංවිධාන ඒකකයක් තමයි මේ සංවිධාන ඒකකයක් තමයි රස්සාවක් කියලා කියන්නේ. කාර්යභාරය සහ වගකීම එකතු කරලා හදපු සංවිධාන ඒකකයක් තමයි රැකියාවක් කියලා කියන්නේ. ඕනම රැකියාවක මේ තුන වෙන් කරලා ගන්න පුළුවන්. කාර්යභාරය කියලා කියන්නේ යම්කිසි රැකියාවක තියෙන ප්‍රධාන වගකීම නැත්නම් ප්‍රධාන වැඩ කොටස. මම උනම් ආදේශ කරලා පෙන්නන්නම්. අපි දැන් මුරකරුවෙක් කියලා හිතන්න ගේට්ටු මුරකරු. නැත්නම් ආයතනයේ මුරකරු. තනතුර. අපි හදනවා තනතුරක් අලුත් රස්සාවක් හදනවා තනතුරු නාමයක් නිතරම රැකියාවකට දෙන්න ඕනේ. මේකේ තනතුරු නාමය තමයි මොකක්ද? මුරකරු. නැත්නම් ආරක්ෂක නිලධාරී. ආරක්ෂක නිලධාරී. මෙන්න මෙයාගේ තනතුර. රස්සාවක් හදන. රස්සාව හදන එක්කෙනාගේ ප්‍රධාන මේ රැකියාවේ ප්‍රධාන කාර්යභාරය මොකද්ද? ආයතනයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම. ආයතනයේ භෞතික සහ මානව සම්පත් වල ආරක්ෂාව තහවුරු කර ගැනීම. අපි බැංකුවක් කියලා හිතන්නකෝ. අපි හිතමු බැංකුවක් කියලා. හරි ආරක්ෂක නිලධාරියෙක් වගකීම තමයි අදාළ බැංකු ශාඛාවේ භෞතික සහ මානව සම්පත් වලට ආරක්ෂාව සැපයීම. මේකට අපි මෙයාට තුවක්කුවක් එහෙම දීලා තියෙන්නේ. අපිට ආරක්ෂාව සපයන්නේ. එක්තරා බැංකුවකට හොරු පැනලා ඒ හොරු දැක්කහම ඒ සිකියුරිටිට මේ ප්‍රෙෂර් එක වැඩි වෙලා සියනතු වැල්ලා. හරි? ඉතින් එයාගේ මේ සාක්කුවක් ඇතුළේ තමයි ප්‍රෙෂර් පෙති එහෙම තිබිලා තියෙන්නේ. ඊට පස්සේ දිවයට එහෙම තියලා තියෙන්නේ බැංකුවේ කාර්ය මණ්ඩලය. හරි මංකොල්ල කාගෙන ගියාට පස්සේ. ඉතින් ඒක නිසා මේ ආරක්ෂක නිලධාරියාගේ ප්‍රධාන වගකීම තමයි ආයතනයක භෞතික සහ මානව සම්පත් වලට ආරක්ෂාව අවශ්‍ය කරන ආරක්ෂාව සැපයීම. ඒක තමයි වඩා විශාල වැඩ කොටස. දැන් රියදුරේගේ කාර්යභාරය තමයි රථය ධාවනය කිරීම. ආරක්ෂාකාරීව රථය ධාවනය කිරීම. හරි හැම රස්සාවකම කාර්යභාරයක් තියෙනවා. දැන් ගුරුවරයෙක්ගේ කාර්යභාරය තමයි විෂය ඉගෙනීම. හරි විෂය ඉගෙනීම කියන්නේ. එතකොට දැන් පුතාලා කාර්යභාරය කියලා කියන්නේ යම්කිසි තනතුරුලාභියෙක්ගෙන් ඉටු විය යුතු වඩා විශාල වැඩ කොටස තමයි කාර්යභාරය කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ කාර්ය කියලා කියන්නේ? මේ කාර්යභාරයට අදාළ විවිධ වූ කාර්යයන් තියෙනවා. මේ කාර්යභාරයට අදාළ විවිධ කාර්යයන් තියෙනවා. උදාහරණ මුරකරුවෙක් ආයතනට ඇතුළු වීමේදී පුද්ගලයන් පරීක්ෂා කිරීම. පුද්ගලයන්ගේ තොරතුරු විමසීම. සැක කටයුතු යමක් වේ නම් ඒට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. නේ? ඊට පස්සේ අවියායුධ ප්‍රවේශන්ව තබා ගැනීම. ඒ තුවක්කුව එහෙම මේ টয়ලට් යන ගමන් තුවක්කුව පොඩ්ඩක් එළියෙන් තියලා යනවා. ඒකත් මාර රස්සාව තුවක්කුව අරගෙන යන්නේ නැත්නම් තුවක්කුව අඩු ගානේ බුලට් අයින් කරලා ලොක් එක කඩලවත් යන්න වෙනවා. ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් සාමාන්‍යයෙන් ඉන්නවනේ. හරි ඉතින් ඒක නිසා මේ ලබා දීලා තියෙන ආරක්ෂක උපකරණ නිසි පරිදි භාවිත කරන්න ඕනේ. හරි. ඒක තමයි ඒ කාර්යයන් වෙන්නේ. ඊට පස්සේ වගකීම වෙන්නේ තමයි වගකීම කියලා කියන්නේ තමන්ට පවරපු කාර්ය සහ කාර්යභාරය නිසි පරිදි ඉටු කරන්න තියෙන බැඳියාව තමයි දරුවනේ වගකීම කියලා කියන්නේ. හරි කාර්ය සහ කාර්යභාරය නිසි පරිදි ඉටු කරන්න තියෙන බැඳියාව. රැට නිින්ද ගිහිල්ලා ආයතනයට පැනලා කවුරු හරි කෙනෙක් මොනවා හරි අරන් ගියොත් එයාට බැහැ කියන්නේ මට නිින්ද ගියා කියන්නේ. මොකද එයාට පැවරලා තියෙනවා කාර්යයක් සහ කාර්යභාරයක් ඒකට අනුකූලව කටයුතු කරන එක තමයි එයාගේ මූලික වගකීම වෙන්නේ. ඒ නිසා රස්සාවක ඕනම රස්සාවකට මේ තුන ආදේශ කරගන්න පුතාලට පුළුවන් වෙන්න ඕනේ කාර්යභාරය සහ වගකීම කියන කාරණාවන් වෙන්නේ ඒවා.
හරි. ඊට පස්සේ අපි බලමු පුතේ මේ රස්සාවක මූලිකාංගනේ මේ අපි බැලුවේ රස්සාවක් තැනීම කියන එක. දැන් රැකියාවක් හදන්නේ කොහොමද? රැකියාවක් හදන ශිල්පකම මොනවද තියෙන්නේ? රස්සාවක් හදන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. දැන් එකක් තමයි විද්‍යාත්මක ක්‍රමය තියෙනවා. විද්‍යාත්මක ක්‍රමය. විද්‍යාත්මක ක්‍රමයකට උදාහරණයක් තමයි වැඩ අධ්‍යයනය. වැඩ අධ්‍යයනය. ඒ කියන්නේ රැකියාවක් දිහා බලාගෙන ඉඳලා ඒ රැකියාව ආශ්‍රිතව තව රැකියාවල් හදන්න පුළුවන්. දැන් මේසන් බාස් කෙනෙක් ඔයා හිතන්නකෝ බදාම අනනවා, වැලි හලනවා, බදාම ටික උඩට ගෙනියනවා, ගඩොල් පොගවනවා, ගඩොල් කඩනවා, ඊට පස්සේ බැම්මත් බඳිනවා. දැන් මෙයාගේ රැකියාවේ ඇත්තටම ළමයි කාලේ නාස්ති වෙනවනේ මේ වගේ දේවල් වල. ඒතකොට මේගොල්ලෝ කරන්නේ මොකද්ද? ඒකෙන් වෙනම තනතුරක් තව හදනවා අත්උදව්කරු කියන. ඒතර අත්උදව්කරුගේ කාර්යභාරය මොකද්ද? මේසන් වැඩ කටයුතු සඳහා අවශ්‍ය කරන සහයෝගය සැපයීම. කාර්යයන් වෙන්නේ අර ඉස්සෙල්ලා කිව්ව කාර්ය ටික. වැලි හලන එක, සිමෙන්ති අනන එක, සිමෙන්ති අදින එක. හරිද? වෙනත් මේ ගොඩනැගිලි ද්‍රව්‍ය මේ බාසුන් හැලට අවශ්‍ය විදියට දෙන එක. ඒව තමයි එයාගේ මේ කාර්යයන් වෙන්නේ. එයාගේ වගකීම වෙන්නේ නිසි පරිදි කාර්ය සහ කාර්යභාරය කියන එක ඉටු කිරීම කියන එක. ඒක තමයි විද්‍යාත්මක මේ රස්සාව දිහා බලලා ඒ රස්සාවෙන් කොටසකට වෙනත් තනතුරක් ඇති කරනවා. දැන් ඉස්සර ගාම නිලධාරී කිව්වට ගාම නිලධාරීට ඉස්සරට තරම් දැන් වැඩ නැහැ. මොකද ඉස්සර කුඹුරවල් බලන්න ඕන හැමදේම බලන්න ඕන. දැන් ගාම නිලධාරී වලින් කොටසක් සංවර්ධන නිලධාරීන්ට දීලා. ඒතර ඒගොල්ලෝ මේ පැත්ත බලනවා. කෘෂිකර්ම නිලධාරීට තව ටිකක් දීලා. ඒගොල්ලෝ මේ පැත්ත බලනවා. පෞල් සෞඛ්‍ය සේවකට තව ටිකක් දීලා. ගාම සේවකට තාම ටිකයි බලන්න තියෙන්නේ. ඉස්සර ගාම සේවක කෙනෙක් කියලා කියන්නේ ගමේ කෙලින්ම රජුරෝ වගේ තමයි. ආරච්චිලා වගේ තමයි. දැන් ඒගොල්ලන්ගේ කාර්යයන් කොටස් වලට බෙදලා තියෙන්නේ. ඒක තමයි විද්‍යාව රස්සාවල් හදලා තියෙන්නේ. එක ගාම නිලධාරී කෙනෙක්ට කරන්න පුළුවන් වැඩවලට කීප දෙනෙක්ව දාලා තියෙන්නේ. එතකොට ඒවයි වාසියවාසි දිනනවා. ඒ කාර්යවල ගුණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය කියලා කියන්නේ. නැත්තම් තව දෙනවා පුතා රැකියා පෝෂණය කියලා එකක් තියෙනවා. තව දෙනවා පුතා රැකියා විස්තරණය කියලා එකක් තියෙනවා. රැකියා විස්තරණය. රැකියා පෝෂණය, රැකියා විස්තරණය. හරි? විද්‍යාත්මක ක්‍රමය, රැකියා පෝෂණය, රැකියා විස්තරණය. රැකියා පෝෂණය කියලා කියන්නේ දැනට තියෙන රැකියාවටම හරි දැනට තියෙන රැකියාවටම තව බලතල ටිකක් වැඩි කරනවා. හරි තව බලතල ටිකක් වැඩි කරනවා. දැන් මුරකරුට මුරකාරයාට තව ඕනනම් බලතල පොඩ්ඩක් තව වැඩි කරනවා. ලිපිකරුට ගබඩා පාලකගේ බලතල ටිකක් දෙනවා. හරි. ඒතකොට ලිපිකරුගේ රැකියාවට වඩා එයාගේ කාර්යභාරය සහ වගකීම කියන එක වෙනස් වෙනවා. රස්සාවක් හදනවා කියලා කියන්නේ තියෙන රස්සාවක උනත් කමන්නේ. කාර්යභාරයේ වගකීම තියෙන රැකියාවකාරී වෙනස් වුණොත් ඒක අලුත් රැකියාවක්. දැන් ලිපිකරුගේ වයිෆ් අහනවා මොකද ඔයා දැන් ගෙදර ඉන්න පරක්කු වෙලා තියෙන්නේ කියලා. ඔයා කවුරු හරි සෙට් කරගත්තද කියලා. මාව අමතකයිද කියලා. දැන් ගෙදර යනකොට දෙගොඩ හරි ජාන් තමයි ඔයා ගෙදර ඉන්නේ කියලා. ඒතර අර ඒකනවා මගේ රස්සාව දැන් වෙනස් වෙලා තියෙන්නේ. මට දැන් තවත් වගකීමක් පැවරලා තියෙන්නේ. මං ගබඩාව ගැනත් බලන්න ඕනේ. මගේ පඩියත් පොඩ්ඩක් වැඩි කරා සර්. ඒ නිසා මට මං ලිපිකාර වැඩි ඉවරලා ගබඩාව පැත්තේම ගිහිල්ලා තමයි එන්නේ. හරි. ඉතින් ඔන්නෝමයි ඕයි තියෙන තත්ත්වේ රැකියා පෝෂණය කියලා කියන්නේ ඒකයි පුතා. හරි. ඉතින් බිරිඳ බයිනෝ. තමුසේ හැම ගබඩාවක්ම බලලා එනවා. මං ඉතින් තනියෙන් ගිහලා සිරියහන් ගබඩාවේ හැතපෙනවා කියලා ඉවරලා අනිත් දවසේ මං බලන් ඉන්නේ තමුසේ දෙක බෙදාගෙන කාලා බලන් ටිකක් හොදලා පුළුවන් විදිහට නිදා ගන්නවා කියලා බනිනවා ඉතින්. ඉතින් අලුත් රස්සාවක් කියාට. එයාගේ රැකියාවේ කාර්යභාරය සහ වගකීම කියන එක වෙනස් වෙලා තියෙනවා. රැකියා විස්තරණය කියලා කියන්නේ පුතේ රැකියා විස්තරණය කියලා කියන්නේ දැන් මෙතෙන්දී රැකියා පෝෂණයේදී කරන්නේ රැකියාවේ බලතල ප්‍රමාණය වැඩි කරනවා. රැකියා විස්තරණයේදී කරන්නේ පුතා තනතුරු දෙකක වගේ වැඩ බලන්න දෙනවා. ඒ කියන්නේ රස්සාව තව පුළුල් කරනවා. හරි රස්සාව තව ගොඩාක් පුළුල් කරනවා. මේකේ දැන් බලය වැඩි කරනවා වගේ දෙයක්. නමුත් මේකෙදි කරන්නේ තනතුරු දෙකක් වගේ දෙනවා. දැන් උදාහරණයක් විදිහට ආයතනයක මුරකරුට හරි ආයතනයක මුරකරුට තව පවරනවා එයාට ආයතනයේ සෞඛ්‍ය පිළිබඳව සෞඛ්‍ය සහ සනීප ආරක්ෂක කටයුතුත් එයාට පවරනවා. ඒතර මුරකාර්යා දැන් වර්තමානයේ දකින්න පුළුවන්. රැකියාව විස්තරණය වෙලා තියෙනවා. තනතුරු දෙකක් වගේ. හරි එක පුද්ගලයෙක්ට තනතුරු දෙකක වැඩ පවරනවා නම් ඒකට අපි කියනවා රැකියාව විස්තරණයක් කියලා. දැන් මුරකාරයා උණ චෙක් කරනවා, පොත්වල ලියනවා නේද? සමහර ආයතනයේ පිරිසුදු කරන සේවකයන්ව හසුරවන්නේ මුරකාරයා. එයාට තනතුරු දෙකක වැඩ බලන්න දෙනවා. ඒතර ඒක තනතුරකට පුද්ගලයෙක්පත් කරන්නේ නැතුව අපි
ඒ සෞඛ්‍ය සනීප ආරක්ෂක පහසුකම් වලට පුද්ගලයෙක් ගත්තොත් එයාට රුපියල් 20000ක් දෙන්න ඕන. මුරකාරයාගේ පඩියටම තව රුපියල් 5000ක් එකතු කරලා ආයතන රුපියල් 15000ක් ඉතුරු කරගන්නවා මේකනේ. එතෙන්දිත් මුරකාරයාගේ රැකියාවේ කාර්යභාරය සහ වගකීම කියන එකක් වෙලා තියෙන වෙනස් වෙලා තියෙනවා. එක්කෝ විද්‍යාත්මක ක්‍රමයකට අලුත් රස්සාවක් හදන්න පුළුවන්. රැකියා පෝෂණේ කියන ක්‍රමේ පාවිච්චි කරනවා. රැකියා විස්තරණය කියන ක්‍රමේ පාවිච්චි කරනවා. ඊට අමතරව රැකියාව කණ්ඩායම්ගත කරනවා. රැකියාව කණ්ඩායම්ගත කිරීම කරන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට දැන් ශ්‍රම විභජනය වගේ දෙයක් පුතා. ශ්‍රම විභජනය වගේ දෙයක් දැන් තනියෙන් ගවුමක් මහපු කෙනෙක්ට කණ්ඩායමක් දෙනවා. හරි තනියෙන් ගවුමක් මහපු කෙනෙක්ට කණ්ඩායමක් දුන්නාම එයාට දැන් එයා මුළු ගවුමම කපලා මහලා පැක් කළා. දැන් එයාට රෙදි කැපීම විතරයි තියෙන්නේ. එයාගේ කාර්යය තව සරල වෙලා තියෙනවා. ඒතර රැකියාව කණ්ඩායම්ගත කරලා තියෙනවා. එයාට අනිත් අයට වඩා කලින් ගෙදර යතේ. ගවුමක් මහන්නේ. හරි රෙදි කැපුවා ගෙදර ගියා. රැකියාව කාණ්ඩගත කිරීම නැත්නම් කණ්ඩායම්ගත කිරීම මෙන්න තවත් ක්‍රමයක් තියෙනවා පුතේ. රැකියා භ්‍රමණය කියලා ක්‍රමයක් තියෙනවා. රැකියා භ්‍රමණය. ජොබ් රොටේෂන්. කැපුම් සේවිකාවක් අවුරුදු 5ක් විතර ඒක වැඩ කළාට පස්සේ මැහුම් අංශයට මාරු කරනවා. මැහුම් අංශය එක්කෙනා කැපුම් අංශයට මාරු කරනවා. ඒතර මැහුම් අංශය එක්කෙනා කැපුම් අංශයට ගියාට පස්සේ එයා වෙන්ද කරපු කාර්යභාරය නෙමෙයි, කාර්යයන් නෙමෙයි, වක්කීම නෙමෙයි තියෙන්නේ. අලුත් රස්සාවක් තියෙනවා. තේරෙනවද? ආයතනයේ වල විවිධ අවශ්‍යතා නිසා මේ ඒ වගේ රැකියා භ්‍රමණය කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඔන්න ඔයගේ ක්‍රම වලට අලුතෙන් රස්සාවක් කියන එක හදන්න පුළුවන්. ඉතින් විභාගෙදී උපරිමයෙන් එන්නේ රැකියාවක් කියන්නේ මොකක්ද කියලා අහන්න. රැකියාවක් කියන්නේ කාර්යභාරය සහ වගකීම් එක්ක සංවිධාන එකකයක්. අහනවා රැකියාවක මූලිකාංග මොනවද කියලා? කාර්යභාරය සහ වගකීම්. තෝරාගත්ත රැකියාවකට රැකියාවේ මූලිකාංග ආදේශ කරන්න දෙන්නත් පුළුවන්. ඊට අමතරව ඊටාම කලාතුරකින් ඇහුවොත් අහන්න පුළුවන් රැකියාවක් නිර්මාණය කරගන්න පාවිච්චි කරන ක්‍රමෝපායන් මොනවද කියලා. එතෙන්දී විද්‍යාත්මක ක්‍රමය, රැකියා පෝෂණය, රැකියා විස්තරණය, රැකියාව කණ්ඩායම්ගත කිරීම සහ රැකියා භ්‍රමණය වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙක වට පැටලෙන්නේ නැහැ පුතා. රැකියා පෝෂණයේදී කරන්නේ බලතල ප්‍රමාණය වැඩි කරනවා. පෝෂණයේදී බලතල ප්‍රමාණය වැඩි කරනවා. රැකියා විස්තරණයේදී තනතුරු දෙකක වැඩ බලන්න එක සේවකෙක්ට අවස්ථාව ලබා දෙනවා. තේරුණාද? ඔන්නෝමයි රැකියා නිර්මාණය කියන එක සමානිත වෙන්නේ. හරි. එhmenan ගන්න පුතාලගේ නිබන්ධනේ. ගන්න බලන්න පුතාලගේ නිබන්ධනේ. හොඳයි. නිබන්ධනේ ඉස්සලම පෙළ ගන්න පිටු අංක 5 පිටු අංක 5 පෙළගත්තද? මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන් තියෙනවනේ. ඒ කාර්යයන් ටික බලලා හයිලයිට් කරගන්න. ඔක්කොම හයිලයිට් කරගන්න බලලා. කාර්යයන් හොඳට කියවන්නේ කාර්යයන්. දැන් අපි ඉස්සරහට ටියුට් එකේ කරන්නේ කාර්යයන් ටික. හරිද? හොඳට බලලා හයිලයිට් කරගන්න. හරි. ඒකම් පිටු අංක 6 තියෙනවා අපි දැන් ගිය සතිවල කතා කරපු මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණට සුවිශේෂී අරමුණු සහ කාර්යයන් සම්බන්ධ වන ආකාරයේ රූප සරහන. ඒ රූප සරහනත් හොඳට බලන්න. මානව සම්පත් දැන් ඕකේදී ෆ්ලෝ එක තියෙන්නේ මෙහෙමයි පුතේ. මානව සම්පත් කාර්යයන් කියන ඒවා නිසි පරිදි ඉටු කරාම අපිට සුවිශේෂී අරමුණු කියන ඒවා ඉටු කරගන්න පුළුවන්. අපි මේ සුවිශේෂී අරමුණු ඉටු කරගත්තාම අපි බලාපොරොත්තු වන පොදු අරමුණට යා ගන්න පුළුවන්. ඒක තමයි රූප සරහනේ පැහැදිලිව විස්තරාත්මකව තියෙන්නේ. ඒක බලන්න පිටු අංක 6 තියෙන රූප සරහන සම්පූර්ණයෙන් බලන්න හොඳට.
හරි. දැන් ඊට පස්සේ පිටු අංක 7ට ගිහිල්ලා පිටු අංක 7 තියෙනවා කෙටි ප්‍රශ්න 4ක්. ඒ කෙටි ප්‍රශ්න 4 කරලා පල්ලෙහායින් තියෙනවා විභාගයට ආපු ප්‍රශ්නයක් සෑම කළමනාකරුවෙක්ම මානව සම්පත් කළමනාකරුවෙක් වේ පැහැදිලි කරන්න කියලා අන්න ඒකේ උත්තරෙත් එක්ක මම දාලා දෙන උත්තරෙත් බලන්න. ඉස්සලා කෙටි ප්‍රශ්න 4 කරන්න. කෙටි ප්‍රශ්න 4 කරලා දාලා තියෙන ප්‍රශ්නෙට උත්තරෙත් බලන්න. හරි බලන්න මානව සම්පත් කළමනාකරන සීතට කාර්යයක් නොවේ. මොකද කාර්යයක් නොවේ. හතර යෝග්‍ය සමහා මුදාවක් පවත්වාගෙන යාම. මේක මානව සම්පත් කළමනාකරණේ පොදු අරමුණට අයිති වෙන දෙයක්. සේවකින් සපයා ගැනීමට දාලා කාර්යයක් නොවේ මොකද්ද? මිනිස්පල සැලසුම් කරන. ඊට පස්සේ මානව සම්පත් කළමනාකරන සීතට ඈත් කාර්යයක් දැක්කට කාණ්ඩේ තෝරන්න. ඔය වැටුප් ගෙවීම කියන්නේ ප්‍රධාන කාර්යයක් නෙමෙයි. ස්ථාන මාරු කිරීම ප්‍රධාන කාර්යයක් නෙමෙයි. තුන්වෙනි එකෙත් වැටුප් ගෙවීම තියෙනවා. හතරවෙනි එක තමයි උත්තරේ. නේද? මානව සම්පත් කළමනාකරන සීතට ඈත් කාර්යයක් නොවන්නේ බලතල පැවරීම. බලතල පැවරීම කියලා කියන්නේ කළමනාකරණයේ සංවිධානකරණයට අයිති කාර්යයක්. හරිද පුතේ? හරි ඊට පස්සේ ඔයා බැලුවනේ සෑම කළමනාකරුවෙක්ම මානව සම්පත් කළමනාකරුවෙක් වෙන්නේ ඇයි කියලා. සෑම කළමනාකරුවෙක්ටම සිද්ධ වෙනවා කායික වැඩ කරන්නද? සේවකයොත් එක්ක වැඩ කරන්න. එතකොට ඒ සේවකින්ව තේරුම් ගන්න, සේවකයෝලව වැඩ ගන්න, සේවකින් අභිපේරණය කරන්න නේද? ඒ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම යාට මානව සම්පත් කුසලතාවය කියන එක තියෙනවා. ඔයාට මතකද කළමනාකරණයේදී අපි පුතාලා මේ කළමනාකරණයේදීත් අපි හැම මේ කළමනාකරුවෙක්ටම එකසේ වැදගත් වෙන කුසලතාවය කුමක්ද කියන එක ඉගෙන ගත්තා. ඒ එකසේ වැදගත් වෙන කුසලතාවය තමයි මොකද්ද? මානව කුසලතාවය. මිනිස්සුත් එක්ක වැඩ කරන්නයි, මිනිස්සුලා වැඩ ගන්නයි තියෙන හැකියාව තමයි මානව කුසලතාවය කියලා කියන්නේ. ඒ නිසා හැම කළමනාකරුවෙක්ටම මානව සම්පත් කළමනාකරුවෙක් විදිහට වැඩ කරන්න වෙනවා. හරි. අපි එහෙනම් මානව සම්පත් කළමනාකරණයේ පළවෙනි කාර්යය ඔයා අංක 1 කියලා එකට දාගන්න රැකියා නිර්මාණය. ඔයා ටියුට් එකේ දාගන්න එකට අංක 1 කියලා රැකියා නිර්මාණය. රැකියා නිර්මාණය. හරි බලන්න ඉස්සෙල්ලා රැකියාවක් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයාලා දාලා ඇති පුතේ. කාර්ය කාර්යභාරය සහ වගකීම එක් වූ සංවිධාන ඒකකයකට අපි කියනවා රැකියාවක් කියලා. එවැනි ඒකකයක් තැනීමේ ක්‍රියාවලියට අපි කියනවා මොකද? රැකියා නිර්මාණය කියලා. එවැනි ඒකකයක් තැනීමට අපි කියනවා රැකියා නිර්මාණය කියලා. ඒක හයිලයිට් කරගන්න බලන්න. ඊට පස්සේ රැකියාවක අංග කියන කොටසට එන්න රැකියාවක අංග අපි බලමු අංග 3ක් තියෙනවා. ඒකේ පළවෙනි එක ලියන්න කාර්ය. පළවෙනි එක කාර්ය. අංක 1 කාර්ය. කාර්ය කිව්වට කාර්යයන් තමයි කාර්ය කියලා කියන්නේ. හරි. වැඩ ක්‍රියාකාරකමක් කියන එක හයිලයිට් කරගන්න. වැඩ ක්‍රියාකාරකමක් කියන එක හයිලයිට් කරගන්න. කාර්ය කියන්නේ ඒක.
right අංක 2 කාර්යභාරය. අංක 2 කාර්යභාරය. පුද්ගලෙක් ඉටු කරන වඩා විශාල වැඩ කොටස තමයි දරුවනේ කාර්යභාරය කියලා කියන්නේ. වඩා විශාල වැඩ කොටස. right ඊට පස්සේ වගකීම. වගකීම. වගකීම කියලා කියන්නේ මේ පැවරු කාර්ය සහ කාර්යභාරය නිසි පරිදි ඉටු කරන්න තියෙන බැඳියාව තමයි වගකීම කියලා කියන්නේ. හරි උදාහරණයකුත් දීලා තියෙනවා බලන්න. උදාහරණය හොඳට බලන්න. විශ්වවිද්‍යාලයක දේශකවරයෙක්ගේ කාර්යභාරය තමයි දේශන පැවැත්වීම. ඊට අදාළ කාර්යයන් තමයි නිබන්ධන සැපයීම, ප්‍රශ්න ඇසීම, විභාග පැවැත්වීම, නේ සිසුන් සමග සාකච්ඡා කිරීම. වගකීම තමයි කාර්ය සහ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම කියන කාරණා. right ඒකම් පල්ලෙහා බලන්න රැකියාවක් නිර්මාණය සඳහා භාවිත කරන උපක්‍රම තියෙනවා. ඒ ටිකත් බලන්න. රැකියාවක් නිර්මාණය කිරීම සඳහා භාවිත කරන උපක්‍රම කියන කොටසත් බලන්න. හරි මම ඒ උපක්‍රම කලින් ක්ලාස් එකේදී ඔයාලට කියලා දුන්නා. දැන් ඔයා බලලා හයිලයිට් කරගන්න. හරි. හොඳයි. එහෙනම් අපි යමු මානව සම්පත් කළමනාකරණයේ දෙවෙනි කාර්යයට පුතලා දාගෙන අංක 2 කියලා. මොකද්ද? රැකියා විග්‍රහය. නැත්නම් අපි ඔකට කියනවා රැකියා විශ්ලේෂණය කියලා. හරි රැකියා විග්‍රහය නැත්නම් රැකියා විශ්ලේෂණය කියලාත් අපි කියනවා. දරුවනේ මේක තමයි මානව සම්පත් කළමනාකරණයේ දෙවෙනි කාර්යය. බුදාලා දැන් අපි තනතුරක් හදුවනේ. අපි නිර්මාණය කරා රැකියා නිර්මාණයේ යම්කිසි තනතුරක්. හරි අපි හදපු තනතුර පිළිබඳව මෙන්න මේ කාරණා දෙක අපි රැස් කරලා තියාගන්න ඕනේ. මෙන්න මේ කාරණා දෙක පිළිබඳව යම් යම් තීරණ වල එළඹෙන්න ඕනේ. මොකද මේ රැකියාව පිළිබඳ ඉදිරි වැඩ කටයුතු කිරීමේදී මේ තොරතුරු ඉතාම වැදගත්. අපි රැකියාව දරන්නා පිළිබඳව ක්‍රමවත් විශ්ලේෂණයක් කරන්නත් ඕනේ. ඒ වගේම රැකියාව පිළිබඳව විවිධ කරුණු කාරණා පිළිබඳව සොයලා බලන්නත් ඕනේ. හරි? අපි රැකියාව දරන්නා සම්බන්ධයෙන් හොයන්නේ පුතේ එයාට අවශ්‍ය කරන සුදුසුකම් වගේ දේවල්. මේ තනතුරට අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා තමයි අපි බලන්නේ. ඒ සුදුසුකම් ටික අපි බලලා අපි ලියන එක්තරා ලේඛනයක ඒ සුදුසුකම් ටික ලියනවා. ලේඛනයක අපි සුදුසුකම් ටික ලියනවා. ඒ ලියපු ලේඛනයට අපි කියනවා පුතා රැකියා පිරිවිතරේ කියලා. රැකියා පිරිවිතරේ. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ job specification කියලා කියන්නේ specification කියලා කියන්නේ ස්පෙસિෆිකේෂන් එක කියලා කියන්නේ ලක්ෂණ කියන එක. රස්සාවේ රැකියාව කරන්නාගේ ලක්ෂණ තමයි තියෙන්නේ. රැකියා පිරිවිතරේ. විභාග 10 රැකියා පිරිවිතරයක් කියලා කියන්නේ මොකක්ද කියන්නේ? රැකියා පිරිවිතරයක් කියලා කියන්නේ කිසියම් රැකියාවක් දරන පුද්ගලයෙකුට තිබිය යුතු සුදුසුකම්. නැත්නම් ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණ හා සුදුසුකම්. පුද්ගල ගති ලක්ෂණ හා සුදුසුකම් ඇතුළත් කළ ලේඛනය තමයි රැකියා පිරිවිතරය කියලා කියන්නේ. කෙනෙක්ව ඉන්ටර්වයුව කරලා දැන්
අපි ආයතනයේට මේ දැන් අපිට ඕන මුරකරු බැංකුවක ආරක්ෂක නිලධාරී තනතුර සඳහා වේකන්සියක් තියෙනවා කියලා අපි දානවනේ පුවත්පතේ දැන්වීමක්. ඒ දානකොට අපි දානවා අවශ්‍ය දේ නැත්තම් මූලික සුසුකම් ටික ගන්න මෙන්න මේ ත්‍රින් තමයි මූලික සුසුකම් ටික ගන්න. ඒ කියන්නේ අපිට ඉස්සරහට මානව සම්පත ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු දෙන්නේ රැකියා විග්‍රහය. ආකර්ෂණය සඳහා. ඒ වගේම තෝරා ගැනීම සඳහා. දැන් අපි ආකර්ෂණය කරගන්න මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදිහට දානවා වගේම දැන් මේ තොරතුරුනේ අපිට මේ තොරතුරු දාලානේ ඇප්ලිකේෂන් එකක් අපිට ලැබෙන්නේ. එතකොට මේ තොරතුරු තියනවාද කියලා බලලා තමයි අපි කෙනෙක් තෝරගන්නේ. ආකර්ෂණය සහ තෝරා ගැනීම සඳහා අනිවාර්යයෙන් මේ රැකියා විග්‍රහය තුල හදන රැකියා පිළිවිතරය කියන එක අත්‍යවශ්‍යයි. ඒ වගේම අපි රැකියාව කරන පුද්ගලයාගේ ගති ලක්ෂණ සහ සුසුකම් පිළිබඳව හොයලා බලනවා වගේම රැකියාව පිළිබඳවත් යම් කාරණාවන් රැස් කරනවා. රැකියාව පිළිබඳවත් යම් කාරණාවන් තීරණය කළා ඒවා ලේඛනයකට දානවා. හරි මේකෙන් කරන්නේ රැකියාව විස්තර කරන එක තමයි කරන්නේ. ඒකයි මේක රැකියාව විස්තරය කියලා කියන්නේ රැකියාව විස්තර කරනවා. හරි ඒ රැකියාව විස්තර කරලා අපි ලියනවා ඒක ලේඛනයක. ඒකට අපි කියනවා රැකියාව විස්තරය කියලා කියන. මේක රැකියාව පිරිවිතරය. මේක රැකියාව විස්තරය. හරි මේකට කියන්නේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් කියලායි කියන්නේ. ඩිස්ක්‍රිප්ෂන් කියලායි කියන්නේ. හරි දැන් මේකේ පුද්ගලයෙක් ගැන විස්තර වෙන්නේ මේකේ රැකියාවක් පිළිබඳ. මේකේ පුද්ගල ගති ලක්ෂණ කුසලතා ගුණාංග තියෙන්නේ. මේකේ තියෙන රැකියාවේ විස්තර පිළිබඳව තමයි තියෙන්නේ. ඔයාට හිතෙන්නේ මොකක් හදලා මොකක් හදනවා කියලාද? රැකියාව පිරිවිතරය හදලා විස්තරය හදනවාද? නැත්නම් රැකියාව ඒ කියන්නේ මේ රැකියාව කරන පුද්ගලයාගේ සුසුකම් ටික තීරණය කළා රස්සාව තීරණය කරනවද? රස්සාව මොකද්ද කියලා තීරණය කරලා ඊට පස්සේ ඒකට සුසුකම් තීරණය කරනවද? නේද? ඉස්සලම් තීරණය කරන්නේ රැකියාව පිළිබඳව. රැකියාව පිළිබඳ කරුණු කාරණා ටික ඇතුළත් කරනවා රැකියාවේ. ඒ කියන්නේ මේක ඇතුළේ තියෙන රැකියාවේ වගකීම් මොනවද? හරි රැකියාවට දාලා කාර්යයන් මොනවද? රැකියාවේ වැටුප් පරිමාණය මොනවද? හරි ඊට පස්සේ රැකියාවේදී ස්ථානගත වෙන්නේ කොහොමද? ඒවා තමයි මේක ඇතුළේ තියෙන. රස්සාව තමයි විස්තර කරන්නේ. රස්සාව විස්තර කළා තමයි එම රස්සාව කළ යුතු පුද්ගලයාට තිබිය යුතු සුසුකම් විස්තර කරන්නේ. එම නිසා රැකියා විස්තරයේ එක රැකියා විස්තරයේ මත යැපෙන උපලේඛනයක් තමයි රැකියා පිරිවිතරය කියලා කියන්නේ. පළමුව සකස් කරන රැකියා විස්තරය. රැකියා විස්තරය දිහා බලලා තමයි රැකියා පිරිවිතරය සකස් කරන්නේ. විභාගෙදී නිතරම අහනවා රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය අතර වෙනස්කම් මොනවද කියලා. රැකියා පිරිවිතරයේදී පුද්ගල සුසුකම් විස්තර කරනවා. රැකියා විස්තරයේදී රැකියාව විස්තර කරනවා. පුද්ගලයෙකු පිළිබඳව තමයි රැකියා පිරිවිතරය ඇතුළත් වෙන්නේ. මේකෙදි රැකියාව පිළිබඳව තමයි තොරතුරු ඇතුළත් වෙන්නේ. එසේ ඒ පුද්ගලයාගේ සුසුකම් ගුණාංග නේද? කුසලතා වගේ දේවල් තමයි රැකියා පිරිවිතරේ තියෙන්නේ. නමුත් රැකියාවේ වගකීම්, යුතුයකම්, ස්ථානගත වීම, වැටුප් පරිමාණ ඒවා තමයි රැකියා විස්තරේ තියෙන්නේ. අනිත් එක රැකියා පිරිවිතරය කියන්නේ ප්‍රධාන ලේඛනයක් නෙමෙයි. රැකියා විස්තරය කියන්නේ ප්‍රධාන ලේඛනයක්. රැකියා විස්තරයේ දෙස බලා තමයි රැකියා පිරිවිතරය කියන එක සකස් කරන්නේ. ඔන්න ඕකයි රැකියා විග්‍රහයේදී වෙන්නේ. රැකියාව දරන්නා සහ රැකියාව පිළිබඳ ක්‍රමානුකූල විශ්ලේෂණයක් කිරීම තමයි රැකියා විග්‍රහය මත රැකියා විශ්ලේෂණය කියලා කියන්නේ. හරි. එමනම් අපි ඒ කොටස අපි ලියලා ඉමු දැන්. ඒ කොටස අපි ලියලා ඉමු. හරි බලන්න පුතාලාගේ පිටු අංක 8 බලන්නේ පිටු අංක 8 බලලා highlight කරගන්න රැකියා විග්‍රහය කියලා කියන්නේ මොකක්ද කියලා. රැකියා විග්‍රහය කියන්නේ මොකක්ද කියලා highlight කරගන්න. රැකියාව පිළිබඳව ක්‍රමවත් නිරීක්ෂණයකුත් රැකියාව දරන්නා සතු ගත ලක්ෂණ පිළිබඳව කරනු ලබන ක්‍රමානුකූල විශ්ලේෂණය තමයි රැකියා විශ්ලේෂණය කියලා කියන්නේ. right බලන්න එනම් රැකියාවේ කාර්යයන් යුතුයකම් වගකීම් මෙන්ම එය දරන්නා සතු කුසලතා පැහැදිලි කරනු ලබන මානව සම්පත් කළමනාකරන කාර්යය. right බලන්න මානව සම්පත් කළමනාකරණයේ සෙසු කාර්යය සඳහා අවශ්‍ය තොරතුරු මේ තුලින් සැපේ රැකියා විශ්ලේෂණ තොරතුරු මත
රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය සකස් කරනු ලැබේ. රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය සකස් කරනවා කියන එක හයිලයිට් කරගන්න. හරි. රැකියා විස්තරය කියන්නේ මොකක්ද කියලා බලන්න පුතේ. රැකියා විස්තරය කියන්නේ මොකක්ද කියලා බලන්න. ඒකේ තියෙන්නේ රැකියාවේ ස්වභාවයත් ඊට අදාළ කාර්යයන් යුතුයකම් වගේ දේවල් ඇතුළත් කරන ලේඛනය තමයි රැකියා විස්තරය කියලා කියන්නේ. රැකියාවේ ස්වභාවයත් ඊට අදාළ කාර්යයන් යුතුයකම් වගකීම් වගේ දේවල් ඇතුළත් කරන ලේඛනය තමයි රැකියා විස්තරය කියලා කියන්නේ. මේ වගේ රැකියාව තමයි විස්තර වෙන්නේ. සාමාන්‍ය රැකියා විස්තරයක පහත තොරතුරු ඇතුළත් වෙනවා බලන්න. ඇතුළත් වෙන තොරතුරු කීපයක් අපි ලියමු. තනතුරු නාමය. තනතුරු නාමය. සේවා දෙපාර්තමේන්තුව. සේවා දෙපාර්තමේන්තුව. ඊට පස්සේ රැකියාවේ ස්වභාවය. ඊට පස්සේ තනතුරට දාලා කාර්යභාරය. තනතුරට දාලා කාර්යභාරය. කාර්යභාරය. ඊට පස්සේ සේවා කොන්දේසි. සේවා කොන්දේසි. වැඩ කළ යුතු පැය ගණන. ඊට පස්සේ සුපරීක්ෂණය කවුද සුපරීක්ෂණය කරන්නේ කියන එක. සුපරීක්ෂණය ඒ වගේම කාර්ය සාධනයේ ඇගයීම. කාර්ය සාධනයේ ඇගීමේ පටිපාටිය නැත්නම් කාර්ය සාධනය කියන්නේ සේවකයෙක් වැඩ බලන්නේ කොහොමද කියන එක. හරි. පුතාලා ඊට පල්ලෙහායින් තියනව නේද? නෝට් එකක් දාලා තියනව නේද? සාමාන්‍ය ලිපිකරු තනතුරකට අදාළව සකස් කරපු රැකියා විස්තරයක් සහ පිරිවිතරයක් තියෙනව නේද? නේද? අනේ ඉන්නේ කි බලන්නේ ඒ සාමාන්‍ය ලිපිකරු තනතුරට අදාළව සකස් කරපු පුතේ රැකියා ඉස්සලම් බලන්න රැකියා විස්තරේ දිහා බලන්න. තනතුරු නාමයේ තියෙන වැටුප් ලිපිකරු, රැකියාවේ අංකය, ස්ථානගත වීම, ප්‍රධානියා කවුද, රාජකාරී සහ වක්කීම් ටික දාලා තියෙනවා, සේවා කොන්දේසි දාලා තියෙනවා, පිළියෙල කිරීම පිළිබඳ විස්තර ටික දාලා තියෙනවා. හරි. ඊට පස්සේ ආයි අපි යමු ඒ පිටු අංක 9 උඩ තියෙන රැකියා පිරිවිතරේ කියන එක බලන්න. රැකියාවට අදාළව පුද්ගලයා තුළ තිබිය යුතු මූලික සුසුකම් ලිඛිතව දැක්වෙන ලේඛනය රැකියා පිරිවිතරයයි. ඉරි ගහගන්න. පුද්ගලයාගේ තිබිය යුතු සුසුකම් දැක්වෙන ලේඛනය තමයි රැකියා පිරිවිතරය කියලා කියන්නේ. සාමාන්‍ය රැකියා විස්තරය හදලා තමයි රැකියා පිරිවිතරය හදන්නේ. හරි. ඒතර රැකියා පිරිවිතරයක සාමාන්‍යයෙන් ඇතුළත් කරුණු අපි දාමු. අධ්‍යාපන සුසුකම්. අධ්‍යාපන සුසුකම්. ඒ වගේම වෘත්තීය සුසුකම්.
කායික යෝග්‍යතාවය. ඔය ආරක්ෂක නිලධාරීන්ට එහෙම කායික යෝග්‍යතාවය බලනවා. පළපුරුද්ද. හමුදාවට එහෙම එක්කෙනෙක් ගන්නකොට නේද උස මෙච්චරයි, පපුව අඟල් මෙච්චරයි කියලා එහෙම බලනවා. ඒ පිරිමියයි බලන්නේ, ගෑනුවයි බලන්නේ. උස බලන වැඩි ගෑනක්. කායික යෝග්‍යතාවය. ඊට පස්සේ පළපුරුද්ද. ආකල්ප සහ ලැබියාවන්. මොන වගේ ආකල්පද මොන වගේ ලැබියාවන්ද තියෙනවන ආකල්ප සහ ලැබියාව. ඒ වගේම භාෂා දැනුම. ඒ වගේම බුද්ධි මට්ටම. සාමාන්‍ය දැනීම වගේ බුද්ධි මට්ටම. right. හරි. එවනම් ඒ පිටුවේම පුතාලා පල්ලෙහාට ගිහිල්ලා බලන්න සාමාන්‍ය ලිපිකරු තනතුරකට සකස් කරපු රැකියා පිරිවිතරයකුත් තියෙනවා. ඒ රැකියා පිරිවිතරෙත් බලන්න. හොඳට බලන්න. බැලුවාම හොඳ අවබෝධයක් ලැබෙයි ඔයගලන්ට රැකියා විස්තරය සහ පිරිවිතරය කියන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව. ඒ වගේම පල්ලෙහා තියෙනවා කෙටිපස්ස තුනක්, කෙටිපස්ස තුනම ඉවර කරන්න පුතේ. 10 වෙනි පිටුවේ පල්ලෙහාම කොටසේ කෙටිපස්ස තුනක් තියෙනවා, කෙටිපස්ස තුනම ඉවර කරන්න. හොඳයි දැන් මේ කෙටිපස්ස වලට උත්තර බලන්න. කෙටිපස් වලට උත්තර බලන්න. ඒකේ තියෙන්නේ යම්කිසි රැකියාවක කාර්යයන් යුතුයකම් වගකීම් පැහැදිලි කරන්නේ මොකෙද්ද? රැකියාවේ කාර්යයන් යුතුයකම් වගකීම් පැහැදිලි කරන රැකියා විස්තරය මගින්. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා රැකියා පිරිවිතරයේ අන්තර්ගත සාධකයකි. රැකියා පිරිවිතරයේ අන්තර්ගත සාධකයක් තමයි මොකද? අධ්‍යාපන සුසුකම් සහ පළපුරුද්ද. ඒ වගේම රැකියාවක සාර්ථක ක්‍රියාකාරීත්වය සඳහා ඉවහල් වන පුද්ගල ගති ලක්ෂණ ඇතුළත් වෙන්නේ මොකේද? රැකියා පිරිවිතරය ඇතුළේ. හරි. ඊට පස්සේ අපි 11 වෙනි පිටුවට යමු. ඒකේ තියෙනවා පුතේ උඩම රැකියා විස්තරය සහ පිරිවිතරය අතර වෙනස්කම් ලියන කොටසට යමු. රැකියා විස්තරය සහ රැකියා පිරිවිතරය අතර වෙනස්කම් ලියන කොටසට යමු. හරි. එතකොට පළවෙනි පැත්තේ රැකියා විස්තරය තියෙනවා, දෙවෙනි පැත්තේ රැකියා පිරිවිතරය තියෙනවා. හොඳයි. රැකියා විස්තරයේ පැත්ත ලියන්න රැකියාව විස්තර කරයි. රස්සාව තමයි විස්තර කරන්නේ. රැකියාව විස්තර කරයි. රැකියාව විස්තර කරයි. රැකියා පිරිවිතරේ රැකියාවේ නිරත කිරීමට යෝග්‍ය පුද්ගලයා රැකියාවේ නිරත කිරීමට යෝග්‍ය පුද්ගලයා විස්තර කරයි. right. රැකියා විස්තරය. රැකියාවේ කටයුතු රාජකාරී රැකියාවේ කටයුතු රාජකාරී හා වගකීම් විස්තර කරයි. රැකියාවේ කටයුතු රාජකාරී හා වගකීම් විස්තර කරයි. අනිත් පැත්තේ රැකියාව සාර්ථකව ඉටු කිරීමට පුද්ගලයාට තිබිය යුතු
පුද්ගලයාට තිබිය යුතු මූලික සූදානම විස්තර කරයි. මූලික සූදානම විස්තර කරයි. right රැකියා විස්තරය. රැකියාවේ ගති ලක්ෂණ පිළිබඳ ලේඛනයකි. රැකියාවේ ගති ලක්ෂණ පිළිබඳ ලේඛනයකි. අනිත් පැත්තේ මානව ගති ලක්ෂණ පිළිබඳ ලේඛනයකි. මානව ගති ලක්ෂණ පිළිබඳ ලේඛනයකි. right රැකියා විස්තරය. ප්‍රධාන ලේඛනයකි. ඒ කියන්නේ ඒක තමයි මුලින් හදන්නේ. ප්‍රධාන ලේඛනයකි මෙය පළමුව සකසයි. ප්‍රධාන ලේඛනයකි මෙය පළමුව සකසයි. රැකියා පිරිවිතරය. රැකියා විස්තරේහි කොටසකි. රැකියා විස්තරය ඇතුළෙම තියෙන කොටසක් ඕක. රැකියා විස්තරේහි කොටසකි. රැකියා විස්තරේහි අතුලත් කොටසකි. හරි. එවනම් අපි මානව සම්පත් සැලසුම්කරණයට අදාළව දරුවනේ අපි අවසන් කළේ දෙවෙනි කාර්ය වෙන රැකියා විග්‍රහය පිළිබඳව තමයි රැකියා විශ්ලේෂණය පිළිබඳව තමයි අපි කරුණු කාරණා සාකච්ඡා කළේ. හරි. එවනම් අපි යමු ඊළඟ කොටසට. අපි යමු ඊළඟ කොටසට. හරි අපි මානව සම්පත් කළමනාකරණයේ ඊළඟ කාර්යය තමයි තුන්වෙනි කාර්යය තමයි පුතේ මිනිස් බල සැලසුම්කරණය. මිනිස් බල සැලසුම්කරණය තමයි ඊළඟ කාර්ය වෙන්නේ මිනිස් බල සැලසුම්කරණය. හරි. දැන් අපි රස්සාවක් හැදුවා. ඒ කියන්නේ අපි තනතුරක් නිර්මාණය කළා. ඊට පස්සේ තනතුරට අවශ්‍ය කරන සුසුකම් මොනවද කියලා තීරණය කළා. රැකියාවේදී කරන්න තියෙන වැඩ මොනවද කියලා තීරණය කළා. රැකියා විග්‍රහය කියන මානව සම්පත් කළමනාකරන කාර්යයේදී. දැන් මිනිස් බල සැලසුම්කරණයේදී බලන්නේ ආයතනයේට කොච්චර මානව සම්පත ඕනේද කියන එක තමයි බලන්නේ. අනාගතයේදී ආයතනට අවශ්‍ය කරන මානව සම්පත කොපමණද කියන එක බලන එක තමයි මිනිස් බල සැලසුම්කරණයේදී වෙන්නේ. එතෙන්දී පළවෙනිම කාරණය තමයි අපි මානව සම්පත් ඉල්ලුම කියන එක පුරෝකථනය කරනවා. ඉල්ලුම පුරෝකථනය කරනවා. මොකද්ද ඉල්ලුම පුරෝකථනය කරනවා කියලා කියන්නේ? මානව සම්පත ඉල්ලන්නේ කවුද? මානව සම්පත ඉල්ලන්නේ ආයතනය. මානව සම්පත් ඉල්ලුම එන්නේ ආයතනයේ පැත්තේ. ඒතර මානව සම්පත් ඉල්ලුම පුරෝකථනය කරනවා. හරි මේමයි මානව සම්පත් ඉල්ලුම තීරණය කරන්නා වූ සාධක ගොඩක් තියෙනවා. කොච්චර මිනිස් බලය ඕනේද කියන එක තීරණය කරන්නා වූ සාධක ගොඩක් තියෙන. එකක් තමයි භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම තමයි ප්‍රධාන සාධක. අපේ භාණ්ඩ වලට ඉල්ලුම වැඩි නම් අපිට ශ්‍රමයත් වැඩිපුර ඕනේ. හරිද? මානව සම්පත් ඉල්ලුම කියන එක තීරණය කරන ප්‍රධාන සාධකය තමයි අපේ භාණ්ඩ වලට තියෙන ඉල්ලුම කියන්නේ. භාණ්ඩ වල ඉල්ලුම වැඩි නම් මානව සම්පත් ඉල්ලුමත් වැඩි වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි ඒක එකක්. හරි? අනිත් එක තමයි තව ඉල්ලුම තීරණය කළා තියෙන සාධකය තමයි විශ්‍රාම යාමට නියමිත ප්‍රමාණය. නේ?
අපේ විශ්‍රාමයන් ප්‍රමාණය වැඩි නම් අපේ ඊළඟට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉවත් වීමට නැත්නම් ඉවත් කිරීමට හෝ ඉවත් වීමට යෝජිත සංඛ්‍යාව මාරු වීම ලැබීමට උසස් වීම ලැබීමට යෝජිත සංඛ්‍යාවද එක්කෙනෙක් මාරු වෙනකොට එක්කෙනෙක් උසස් වෙනකොට එක්කෙනෙක් ඉවත් වෙනකොට එක්කෙනෙක් විශ්‍රාම ගන්නකොට එතන ඉල්ලුමක් හදලා තමයි එයා යන්නේ. දැන් ඉන්න ප්‍රින්සිපල් විශ්‍රාම යනවා කියලා කියන්නේ තව ප්‍රින්සිපල් කෙනෙක්ට ඉල්ලුමක් ආයතනෙන් ඇති වෙනවා. ඉන්න ප්‍රින්සිපල් උසස් වෙලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙනවා. එතකොට අර හිටපු පාසලේ වේකන්සියක් හදලා මේ වේකන්සි හැදෙන තැන් මානව සම්පත් ඉල්ලුම කියලා කියන්නේ වේකන්සි හැදෙන විදිහනේ. මේ වගේ තමයි වේකන්සි හැදෙන්නේ. ඉතින් අපි බලනවා ප්‍රධානම දේ තමයි භාණ්ඩහාස්‍ය වලට තියෙන ඉල්ලුම අනිත්‍යව අවශේෂ සාධක. මේ අනාදී කාරණාවලින් මානව සම්පත් ඉල්ලුම කොච්චර අනාගතයට කොච්චර ඉල්ලුමක් ඇති වෙනවද කියලා බලනවා. මේ ළමයිනේ මරණ සංඛ්‍යාවත් ඕකට හේතුවක් වෙනවා. මරණ සංඛ්‍යාව දැන් විශේෂයෙන්ම හමුදාව වගේ සංවිධානවල දැන් මානව සම්පත් ඉල්ලුම ඉස්සරට වඩා අඩුයි වර්තමානයේ. ඇයි? යුද්ධ නිමා වෙලා තියෙනවා. එහෙම ලොකු යුද්ධයක් නේ. අපි ජීවන අරගලයේ තමයි අපිට තියෙන ලොකුම යුද්ධය. ඉදින්දා ජීවත් වීම. එහෙම නැතුව මේ ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක යුද්ධයක් ඉතින් නැහැ ඉතින්. හරි රට ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා. නිකන් ඔහෙ වැල්ලෙන් ගියොත් එක එක බෝම්බ පුපුර ගන්නවා රටේ මේ උන්ගේ එක එක පටු අරමුණු කරගන්න. ඒ නිසා ජාතික ආරක්ෂාවට හමුදාව කියන එක ඕන වෙනවා. නමුත් ඉන්න ප්‍රමාණයෙන් එදී කරගන්න පුළුවන්. ඉස්සර එහෙම නෙමෙයි. මරණ සංඛ්‍යාව වැඩි හින්දා සතියකට වරක් ITN එකේ සහ රූපවාහිනියකේ දැන්වීම වෙනවා මේ හමුදාවට වීර දූපුතුන් බඳවා ගන්නු ලැබේ කියලා. කොල්ලෝ බුරුතු පිටින් යන්නේ ආමීකට. ඒ අත්දැකීම් ඕගොල්ලන්ට නෑ අපිට අත්දැකීම් තියෙනවා. හරි බුරුතු පිටින් යන්නේ. ඉතින් අපේ යාළුවෝ යුද්ධෙන් මිය ගිහිල්ලා තියෙනවා. අපේ විශ්වවිද්‍යාලයට යනකොට කොළඹට බෝම්බ ගහලා තියෙනවා. ඒ යුද්ධේ කුරු අත්දැකීම් අපි දන්න යුද්ධයක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. හරි සාමාන්‍යයෙන් ගමනක් යනකොට පාරක ළමයි හමුදාවේ මේ විරෝධාර රණවීරයෙක් මේ මැරිච්ච බැනර් එකක් දකින්න නැතුව යන්න තියෙන්නේ බොහොම මේ විරල අවස්ථා ගණනක් විතරයි. අනිවාර්යයෙන්ම එක්කෙනෙක් දෙන්නෙක් යනවාමයි දන්න අඳුරන මේ අය. අතියකට සැරයක්. ඒ වගේ මරණ සංඛ්‍යාව යුද්ධයේ අවසාන කාලේදී මරණ සංඛ්‍යාව තවත් වැඩි. වැඩි ඕනේ නැහැ. ඕගොල්ලෝ බලන්නකො එක එක පාරවල් වලට කොච්චර දාලා තියෙනවද? කෝප්‍රල් සමන් මාවත රණවිරු මේ මාවත එහෙම කියලා කොච්චර දාලා තියෙනවද රණවිරුවන්ට. හරි නමුත් අද බොහෝ දෙනාට ඒක අමතක වෙලා තියෙන. නමුත් ඔහොම තමයි ඉතින් ඉල්ලුම හැදෙන්නේ. ඉතින් ওই ඉල්ලුම හැදෙන විදි ඊළඟට අපි බලනවා මානව සම්පත් සැපයුම කියන එක ඇස්තමේන්තුගත කරනවා. සැපයුම කියන එක ඇස්තමේන්තුගත කරනවා. මානව සම්පත් සැපයුම කියන එක එන්නේ ආයතනට එළියෙන්. ආයතනේ ඉල්ලනවා සපයන්නේ එළියෙන්. දැන් ඒකෙදිත් මතක තියාගන්න මානව සම්පත සැපයුම අපිට ලැබෙන මූලාශ්‍ර තියෙනවා දරුනේ දෙකක්. අභ්‍යන්තර මූලාශ්‍ර වලින් අපිට මානව සම්පත් සැපයුමක් ලැබෙනවා. බාහිර මූලාශ්‍ර වලින් අපිට මානව සම්පත් සැපයුමක් ලැබෙනවා. නේ? ඒක හරියට ඔයාට කසාද බඳින්න ඔයාගේ පවුලෙම නෑදෑ වෙන. අක්කා මල්ලි නෙමේ පවුලේ අර ඥාති වෙන අයව පවුලේ කෙනෙක්ව බඳින්නත් පුළුවන්. නැත්නම් ෆැමිලි එකකින් එළියේ කෙනෙක්ව බඳින්නත් පුළුවන්. ඔය වගේ තමයි වේකන්සි එකකට බඳව ගන්න අභ්‍යන්තර නෑ. උත ලොකු අම්මගේ දුව. ලොකු අම්මගේ පුතා. ඔය ගොඩක් ගෑන් ළමයිට ලොකු අම්මගේ පුතා හැම ඉන්නව නේද? ඔය බයිසිකලේ එහෙම එක්කන් යනකොට නේද? හිටපු ගමන් තමන්ගේ කොල්ලට කියලා යනවා ලොකු අම්මගේ පුතාව මං එයත් එක්ක යනවා කියලා. නැත්තම් ගිහින් ලොකු අම්මට ගියයි කියලා. ලොකු අම්මා අපේ අම්මට ගියා. ඊට පස්සේ අපේ අම්මා ඕගොල්ලන් අම්මට ගියා. ඊට වඩා හොඳ කොල්ලම ගිහිල්ලා බයිසිකලේට නගලත් එනවා. අභ්‍යන්තර මූලාශ්‍රයි බාහිර මූලාශ්‍රයි කියලා දෙකක් තියෙනවා. දැන් ඒතකොට බාහිර මූල ඉස්සෙල්ලා මම අභ්‍යන්තර මූලාශ්‍රය පස්සේ කියලා දෙන්න. ඒ සැපවම තීරණය කරන බාහිර මූලාශ්‍ර තමයි එකක් තමයි රටේ ජනගහනය කියන්නේ. හරි ජනගහනය වැඩි නම් ශ්‍රම සැපවම වැඩි. ඒ වගේම ජනගහනය තුළ ඉන්න ශ්‍රම බලකාය. ජනගහනය වැඩිුණාට වැඩි නැහැ ජනගහනය තුළ ශ්‍රම බලකායක් නැත්තම්. ඒ ශ්‍රම බලකාය වැඩි නම් මිනිස්පල සැපවම වැඩි. ඒ වගේම අනිත් එක තමයි පුතා ඒකෙදිත් බාහිර සාධකයක් තමයි ඒ වගේම නීතිමය தත්ත්වය. රජයේ නීතිමය தත්ත්වය දැන් රජය කියනවා අවුරුදු 14ට වඩා අඩු අයකින් වැඩ ගන්න බෑ. 55 තමයි විශ්‍රාම ගන්න වයස. ඉතින් ඒක 14යි 55යි කට්ටියකින් තමයි වැඩ ගන්න පුළුවන්. රජයේ එකපාරට ළමයිනේ ඕක පල්ලෙහා දාන අවුරුදු 10ට. විශ්‍රාම ගන්න වයස දාන අවුරුදු 65ට. ඒතර මොකද වෙන්නේ? සම්බලකායි පුල්භාවය කියන එක වැඩි වෙනවා. ඒතර රජයේ නීති රීති මත ඒක බාහිර සාධකයක්. රජයේ නීති රීති මත මිනිස්පල සැපවීම කියන තීරණය වෙනවා. ඒ වගේම
වෙනත් තරඟකාරී ආයතනවල ඉල්ලුම. දැන් එක ගාමන්ට් එකකින් ගාමන්ට් එකට අක්කලව මේ කාන්තා මැහුම් ශිල්පිනියෝ ඉල්ලුම් කරනකොට තවත් ගාමන්ට් එකක් එහෙම ඉල්ලුම් කරනවා නම් මොකද වෙන්නේ? ඉන්න අර රැකියා අපේක්ෂක කණ්ඩායම දෙකට බෙදෙනවා. තරඟකරුවෝ දෙකට බෙදෙනවා. ඉතින් ඔන්නෝමයි මේ බාහිර සාධකවල බලපෑම තියෙනවා. ඔය තමයි මිනිස්පල සැපවම කරී බලපෑම එල්ල කරන බාහිර සාධක. අභ්‍යන්තර සාධක වලට එන උසස් වීම මාරු කිරීමට යෝජිත අය හරි විශ්‍රාම ගැන නැත්නම් ඉවත් කිරීමට යෝජිත අය දැන් ඔයා බලනවා ඉතින් දැන් මේවා දැන් උසස් වීම මාරු වීම ඉවත් කිරීම කියලා කියන්නේ ඉල්ලුම තීරණය කරන සාධකයක් වෙනවනේ. ඔව්. දැන් කෙනෙක් උසස් වෙනවා කියලා දැන් පාසලේ දැන් කොහොමද මෙන්න මේ සාධක දැන් සමහර සාධක තියෙනවා පුතාලා සමහර සාධක තියෙන ඒ සාධක මිනිස්පල ඉල්ලුමකුත් හදනවා සැපයුමකුත් හදනවා. දැන් උදාහරණ තමයි මේ උසස් වීම මාරු කිරීම ඉවත් කිරීම කියන එක. දැන් උදාහරණයක් විදියට පාසලක විදුහල්පතිවරයෙක් ඉන්නවා එයා පරිපාලන සේවා විභාගයේ ලියනවා. එයා පාසලේ විදුහල්පතිවරයා පරිපාලන සේවා විභාගයේ ලියලා එයා යනවා දිසාපති තනතුරකට එකපාරටම. පුළුවන් එහෙම කරන්න. හරි? විදුහල්පතිතුමා රාජ්‍ය SLS විභාගේ ලියලා රාජ්‍ය පරිපාලන සේවා විභාගේ ලියලා එයා කෙලින්ම යනවා විදුහල්පති තනතුරකට. හරි? එහෙම ගියේ කෙනෙක් ඉන්නවා. අපේ මම ඉගෙන ගන්න කාලේ මගේ පාසලේ බුද්ධ ආගම උගන්වපු ගුරුවරයා ඊටාම දක්ෂයි. ඔහුට ඒ පාසලේ හම්බුනේ බුද්ධ ධර්මය උගන්වන්න. නමුත් එයා හිටියටි මේ පාසලේ රැකියාවට ආයිබෝන් කියලා එයාගේ දෙවෙනි රැකියාවට ගියා. එයා තමයි කලුතර කොට්ටාසේ බාර හිටපු දිසාපති. හරි? තේසාගේ පුරුද්දක් තිබ්බ කවුරු හරි මොන ගහන්නේ නැද්ද මොන හරි මේ ඇව්වාම අරම කරාම ඉතින් පොඩි ශ්ලෝකයක් අෂ්ටකයක් එහෙම කියලා තමයි උත්තර දෙන්නේ. එසාගේ තිබ්බ පුරුද්ද. ඉතින් ඒ අපිට විදුහල්පතිවරේ දිසාපති කෙනෙක් විදිහට පත්තලා යනවා. ඉතින් ඔයා බලන්නකෝ ඒතොර එයා යනවා කියලා කියන්නේ පාසලේ වේකන්සියක් හැදෙනවා. විදුහල්පති දුරට වේකන්සියක් හැදෙනවා. එහෙනම් එයාගේ උසස් වීම කියන එක මිනිස්වල ඉල්ලුම තීරණය කරන සාධකයක්. ඊට පස්සේ දැන් දිසාපති කන්තෝරුව දිහා බලන්නකො දිසාපති කන්තෝරුවේ වේකන්සියක් තියෙනවා. දිසාපති කෙනෙක්ට අර විදුහල්පතිතුමා තමයි එතෙන්ට එන්නේ. ඒතකොට ඒගොල්ලෝ උසස් වීමට නියමිතයි. දැන් විභාග පාස් වෙලත් එයා මාසයක් දෙකක් පාසලේ ඉන්නවා. එයාට අදාළ තනතුර ලැබෙනකම්. ඒතර රජයෙන් බලනවා කවුද මේ විභාග පාස් වෙච්ච අය ඉන්නේ උසස් වෙන නියමිත වෙලා ඉන්න අය. ඒතර සැපවුම තීරණය කරන අභ්‍යන්තර සාධකයක්. ඒතර උසස් වීම මාරු කිරීම ඉවත් කිරීම. දැන් ඔන්න කැපුම් අංශයෙන් සේවකයෝ ටිකක් මාරු වෙන්න නියමිතයි මැහුම් අංශයට. කැපුම් අංශයට ඉල්ලුමක් හැදෙනවා. මැහුම් අංශයට සැපවුමක් තියෙනවා. නේ? කැපුම් අංශයෙන් වැඩිපුර ඉන්න සේවකයෝ 50ක් අයින් කරන්න හදනවා. නමුත් ඇසුරුම් අංශයට ඒකෙන් 30ක් මදි. තව සේවකයෝ 30ක් මදි. එනවා අයින් කරන 50න් 30ක් ගන්න පුළුවන්. එහෙනම් ඉවත් කිරීම කියන්නේ ඉල්ලුම සපයන සාධකයක් වගේම සැපවුම සපයන සාධකයකුත් වෙනවා. වර්තේනවා මම කියලා දෙපොතේ. ඔන්න ඔමයි ඕවයි තියෙන தත්ත්වෙ විතර ඒවා අභ්‍යන්තර සාධක බාහිර සාධක ඒවා එක්සෑම් එකේදී අනිවාර්යෙන් ගහනවා. ඒතර ඉල්ලුම අපි මුල කොටසද යමු. ඉල්ලුම් පුරවකතනය කරනවා කියලා කියන්නේ කොච්චර මිනිස් බලයේ ඕනේද කියලා හොයලා බලනවා. කොච්චර ශ්‍රම පැය ගාණක් ඕනේද කියලා බලනවා. අපිට ඕන ශ්‍රම පැය 7000ක් ඕනේ. ශ්‍රම පැය 7000ක් අපිට වැඩිපුර ඕනේ. සැපවුම ඇස්තමේන්තුගත සැපවුම බැලුවාම මේ අභ්‍යන්තර බාහිර වලින් සැපවුම බැලුවාම අපිට එනවා ශ්‍රම පැය 3000ක් එනවා. ශ්‍රම පැය 3000ක් අපිට දැනට ගන්න පුළුවන්. දැනට. හරිද? ශ්‍රම පැය 3000ක් අපිට දැනට ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ අපි බලන පොතේ පළවෙනි එක ඉල්ලුම පුරවගත්තනේ දෙවෙනි එක සැපවුම ඇස්තමේන්තුගත කිරීම. ඊට පස්සේ ඉල්ලුම හා සැපවුම සංසන්දනය කරනවා. ඉල්ලුම හා සැපවුම සැසඳීම කරනවා. ඒ කියන්නේ 7000න් 3000 අඩු කරාම අපිට ලැබෙනවනේ පුතා. තව ශ්‍රමපය 4000ක් විතර අපිට මදි. ශ්‍රමපය 4000ක් විතර මදි. ඒ කියන්නේ මේ ඉල්ලුමයි සැපවුමයි සංසන්දනය කරාම එක්ක අපිට ලැබෙනවා මිනිස්පල හිඟයක්. නැත්නම් අපිට ලැබෙනවා මිනිස්පල අතිරික්තයක්. මොකද්ද අපිට ලැබෙන්නේ ඉල්ලුමයි සැපවුමයි සංසන්දනය කරාම මිනිස්පල හිඟයක් ලැබෙනවා නැත්නම් මිනිස්පල අතිරික්තයක් ලැබෙනවා. හිඟයක් ලැබුණොත් මොකද අපි කරන්නේ? මිනිස්පල හිඟයක් ලැබුණොත් මොකද කරන්නේ? දැන් මේ මෙතන තියෙන ශ්‍රම ඌනතාවයක්. මේ 4000ක් මදි.
පැනපු ගමන් පිටින් බදව ගන්නවද? නෑ නෑ. මේ හොඳ මානව සම්පත් කළමනාකරුවෙක් එහෙම කරන්නේ. පැනපු ගමන් පිටින් බදව ගන්නෑ. මොකද පිටින් බදව ගත්තොත් අපේ වැටොප් පිරිවැය, අර්ථ සාධක අරමුදල්, සුබ සාධන වියදම් ඒ ඔක්කොම වැඩි වෙනවා. වෘත්තීය සමිතිය ශක්තිමත් වෙනවා. ආයතන තුල තදබදයක් ඇති වෙනවා. ඒ වගේ පරණ සේවකව කලකිරෙන්න ගන්නවා. ඒ වගේ විවිධ ප්‍රශ්න. ඒක නිසා අපි පැනපු ගමන් පිටින් බදව ගන්න යන්නේ නෑ. මිනිස් බල හිඟියක් තියනවා නම් අපි ඉස්සලම් කරන්නේ ඉන්න සේවකයන්ට පුහුණුවක් දෙනවා. පුහුණුවක් දීලා බලනවා තව පැය ගාණක් ගන්න පුළුවන්ද කියලා. නැත්නම් ඒගොල්ලන්ට අතිකාල අඳුල්ලා දෙනවා. එහෙම නැත්නම් බාහිර කණ්ඩායමකට දීලා අපේ වැඩෙන් කොටසක් ඉටු කරගන්නවා. දැන් ගාමන්ට් එක ගන්නවා මේ බොත්තම අල්ලන ඒවා, බටන් හෝල් එකක් කපන ඒවා, බැජ් එක අල්ලන ඒවා ඒවා පිටට දීලා කරගන්නවා. එතකොට අපිට ඒකට කියන උපකොන්ත්‍රාත් දෙනවා කියලා උපකොන්ත්‍රාත් දෙන්න පුළුවන්. නැත්නම් යන්ත්‍ර ආදේශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් తాවකාලික පදනමට සේවකයෝ ගන්න පුළුවන්. ඒතර වැඩේ වුණාට පස්සේ ඒගොල්ලන් අයින් කරනවා. නැත්නම් ස්ථිරව බදව ගන්න. කරන්නම දෙයක් නැත්නම් තමයි හිඟියකදී ස්ථිරව බදව ගන්න. දැන් ආදිශරි අතිරික්තයක් ආවොත් ඒ කියන්නේ 7000ක් ඕන එකට 17000ක් තියෙනවා. 10000ක් වැඩි. පැනපු ගමන් අයින් කරනවද? පැනපු ගමන් අයින් කරනවද? නෑ. එහෙම වුණොත් වෘත්තීය සමිතිය සක්‍රිය වෙලා උද්ඝෝෂණ වැඩ වචන යනවා. එහෙම වුණොත් අපි කරන්නේ අපිට කොස්ට් එක වැඩි වැඩ නතර කරනවා. අතිකාල නතර කරනවා. වැඩමුරේ කෙටි කරනවා. හරි? අතිකාල නතර කරනවා, වැඩමුරේ කෙටි කරනවා, යන්ත්‍ර නතර කරනවා, අර උපකොන්ත්‍රාත් දීපු ඒවා ආපහු ගන්නවා. හරි? ඊට පස්සේ අනියම් සේවකයෝ ඉන්නවා නම් ඒගොල්ලන් අයින් කරනවා. එහෙම නැත්නම් ස්ථිර සේවකයෝ කැමැත්තෙන්ම විශ්‍රාම ගන්න දෙනවා. ස්වේච්ඡා විශ්‍රාම ගැනීම කරනවා. ඒ වගේ අපි ඉසල ඉල්ලුම කොච්චරද බලනවා, සැපයුම කොච්චරද බලනවා. ඊට පස්සේ ඉල්ලුමයි සැපයුමයි සංසන්දනය කරලා හිඟිය හෝ අතිරික්තය ගණන් හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. හරි ඒ හිඟිය හෝ අතිරික්තය සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ටික ගැනීම කරනවා. ඒක තමයි මිනිස් බල සැලසුම් කරන එක අවශ්‍ය කරන පියවර ටික වෙන්නේ. මිනිස් බල සැලසුම් කරන්නේ පියවර ටික වෙන්නේ. හරි. ඒතර නිබන්ධනය බලන්න පුතාලගේ පොඩ්ඩක්. නිබන්ධනයේ මුල් කොටස ඒ කියන්නේ මිනිස් බල සැලසුම් කරන කොටස බලන්න. සාපේක්ෂව ලොකු මාතෘකාවක් ඕක. හරි අපි බලමු මාත් එක්කම බලමු නිබන්ධනේ. හරි බලන්න පිටුවංක 11 මානව සම්පත් සැලසුම්කරණය සංවිධාන ඉලක්ක හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අනාගත සේවක අවශ්‍යතා නිගමනය හා එම අවශ්‍යතා සපුරා ගැනීමට සුසු ක්‍රියාමාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය මිනිස් බල සැලසුම් කරන ලෙස හැඳින්වේ. හයිලයිට් කරගන්න. සංවිධාන ඉලක්ක හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අනාගත සේවක අවශ්‍යතා නිගමනය හා එම අවශ්‍යතා සපුරා ගැනීමට සුසු උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය මිනිස් බල සැලසුම් කරන ලෙස හැඳින්වේ. හරි. ඒකෙන් ඒ ආයතනයේ අරමුණු කරගන්න යෝග්‍ය සේවකව නිසි වේලාවට ගන්න පුළුවන්. කෙටි ප්‍රශ්නයක් තියෙනවා කරන්න. කෙටි ප්‍රශ්නයක් තියෙනවා කරන්න. හරි මිනිස් බල සැලසුම්කරණය වඩා හොඳින් අත දැක්වෙන්නේ අනාගත ශ්‍රමික අවශ්‍යතා පුරෝකතනය හා සැලසුම් කිරීම. උත්තරය අංක 4. හරි ඊට පස්සේ තර තුනක් දාන්න පුතේ මිනිස් බල සැලසුම්කරණයේ ප්‍රයෝජන කියන එකට අපි යම් මිනිස් බල සැලසුම්කරණයේ ප්‍රයෝජන අපි සාකච්ඡා කරමු. හරි ලියන්න පළවෙනි එක මිනිස් බල සැලසුම්කරණයේ ප්‍රයෝජන.
සේවකීන් සම්බන්ධ පිරිවැය අවම කරගත හැකි වීම. සේවකීන් සම්බන්ධ පිරිවැය අවම කරගත හැකි වීම. අවම කරගත හැකි වීම. තව අනාගත සේවක අවශ්‍යතා නිසි පරිදි පුරෝකථනය කළ හැකි වීම. අනාගත සේවක අවශ්‍යතා නිසි පරිදි පුරෝකථනය කළ හැකි වීම. ඊළඟ හදිසි බඳවා ගැනීම නිසා ඇතිවන දුෂ්කරතාවයන් මගහරවා ගත හැකි වීම. පිරිවැයත් එක්කම තව දුෂ්කරතා තියෙනවා. හදිසි බඳවා ගැනීම නිසා ඇතිවන දුෂ්කරතාවය වළක්වා ගත හැකි වීම. ඒ වගේම මානව සම්පත කාර්යක්ෂමව සහ සඵලදායක ලෙස භාවිත කළ හැකි වීම. right අනිත් එක හොඳට ආයතනයේට ඕන විදිහට සේවකයෝ ඉඳියාම ආයතනයේ සෑම කළමනාකරණ කාර්යයක්ම සාර්ථකව කරගන්න පුළුවන්. මොකද ආයතනයක දෙන ප්‍රධාන සම්පත වෙන්නේ මානව සම්පත. අපරණ හෝටලයක උයන මිනිහා ආවේ නැත්නම් එදාට හෝටලේ ආරෙන්න බෑ. උගන්නන ගුරුවරයා ආවේ නැත්නම්, බෙහෙත් දෙන්න ડોක්ටර් ආවේ නැත්නම්, නේ තීන්දුව දෙන්න විනිශ්චයකාරයා ආවේ නැත්නම් මොහොත් කරගන්න බෑ. මෙහෙම ලියන්න. අනෙකුත් කළමනාකරණ කාර්යන්ද අපේක්ෂිත පරිදි මෙහෙයවීමට හැකිවීම. අපේක්ෂිත පරිදි මෙහෙයවීමට හැකිවීම. right ඊළඟට තව පුහුණු හා සංවර්ධන අවශ්‍යතා හඳුනාගත හැකි වීම. පුහුණු හා සංවර්ධන අවශ්‍යතා හඳුනාගත හැකි වීම. ඔනෝදා මිනිස්පල සැලසුම්කරණයේ තියෙන ප්‍රයෝජන වෙන්නේ. හරි ඊට පස්සේ පුතාලට රූප සරහනක් තියෙනවා. පුතාලගේ 12 වෙනි පිටුවේ බලන්න. මිනිස්පල සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර කියන කොටස. ඒකේ අංකක් දාගෙන අංක 1 ඉල්ලුම පුරෝකථනය highlight කරගන්න.
දෙවෙනි එක අංක 2 දාන්න සැපයුම ඇස්තමේන්තුගත කිරීම highlight කරගන්න සැපයුම ඇස්තමේන්තුගත කිරීම. ඊට පස්සේ තුන්වෙනි එක දාගන්න ඉල්ලුම හා සැපයුම සැසඳීම. ඊට පස්සේ ගත යුතු උපාය මාර්ග නිශ්චය කිරීම අංක 4. මිනිස්පල සැලසුම සකස් කිරීම අංක 5. සැලසුම් ප්‍රයත්නය ඇගීම අංක 6. සැලසුම් ප්‍රයත්නය ඇගීම අංක 6. right. ඔය මිනිස්පල සැලසුම්කරණයට අපි මේ කතා කරමු මිනිස්පල සැලසුම්කරණයේ අවසාන ප්‍රතිඵලය තමයි දරුවනේ මිනිස්පල සැලැස්මක් හදන එක. හරි? මානව සම්පත් සැලැස්මක් හදන එක තමයි ඒකේ ප්‍රධානම ප්‍රයෝජනය වෙන්නේ. ඉතින් එතකොට ආයතනයට අවශ්‍ය කරන මිනිස්පල ඉල්ලුම ඒ වගේම ඒ සඳහා තියෙන සැපයුම කියන දත්ත ඇතුළත් කළා ශ්‍රම ඌනතාවය හෝ අතිරික්තතාවය සඳහා ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් සකස් කරන ලේඛනයක් තමයි මිනිස්පල සැලැස්මක් කියලා කියන්නේ. ඒකේ සාමාන්‍යයෙන් තියෙනවා පුරප්පාඩු සංඛ්‍යාව කොච්චරද? අවශ්‍ය සේවකයෝ වර්ග මොනවද? නේද? කළමනාකරුවෝ කොච්චර ඕනේද? කම්කරුවෝ කොච්චර ඕනේද? ඒ වගේ සේවකින්ගේ තත්ත්වය වගේ දේවල් ඒ කියන්නේ අනියම්ද, ස්ථිර සේවකයෝද නේද? ඒ වගේ කාරණා තමයි ඒකේ මූලික වශයෙන්ම ඇතුළත් වෙන්නේ. හරි බලන්න මේ නිබන්ධනයේ තියෙනවා මිනිස්බල සැලැස්ම කියලා කියන්නේ මොකද්ද? එහි ඇතුළත් වෙන කරුණු කාරණා මොනවද කියලා විනාඩියක් අරගෙන බලන්න. හරි. ආයතනයක අනාගත සේවාදායක අවශ්‍යතා සහ ඒවා සපුර ගන්න ආකාරය දැක්වෙන පුරෝකථනය තමයි මිනිස්බල සැලැස්ම කියලා කියන්නේ. එනම් මිනිස්බල සැලසුම්කරණයේ ප්‍රතිඵලය තමයි මිනිස්බල සැලැස්ම කියලා කියන්නේ. මිනිස්පල සැලසුම්ක අඩංගු වන ප්‍රධාන තොරතුරු බලන්න පුරප්පාඩු සංඛ්‍යාව තියෙනවා අවශ්‍ය සේවකයෝ වර්ග ඉන්නවා සේවකින්ගේ තත්ත්වය තියෙනවා ඒ වගේම සේවකයෝ අවශ්‍ය වෙන්නේ මේ කොයි වගේ කාල සීමාවකටද කියන කාරණාවල් තියෙනවා. ඔය වගේ මිනිස්පල සැලැස්මක් ඇදුවාම ඒකේ ප්‍රයෝජන බලන්න ඒ සැලැස්මට අනුව ආකාශනය කරගන්න පුළුවන්. නේද? අර මිනිස්පල සැලසුම්කරණයේ ප්‍රතිඵලම තමයි පුතේ විභාගෙදී දරුවනේ මිනිස්පල සැලසුම්කරණයේ ප්‍රතිඵල ඇහුවත් මිනිස්පල සැලැස්මේ ප්‍රතිඵල ඇහුවත් දෙකම එකයි. හරි දෙකම එකයි. සැලසුම්කරණයේ ප්‍රතිඵලයනේ සැලැස්ම කියලා කියන්නේ. හරි ඊට පස්සේ කෙටි ප්‍රශ්නයක් තියෙනවා පිටු අංක 13 බලන්න මේ කෙටි ප්‍රශ්නේ කරන්න. මිනිස්පල සැලැස්මක් යන වඩා නිවැරදිව ප්‍රකාශන වගන්තිය කුමක්ද කියලා අහනවා. වඩා නිවැරදිව ප්‍රකාශන වගන්තිය තමයි මොකද්ද? සංවිධානයක අනාගත මිනිස්පල ඉල්ලුම හා සැපවුම පිළිබඳව කරන පුරෝකථනයක් උත්තරය අංක 4. හරි ඊට පස්සේ බලන්න මානව සම්පත් අවශ්‍යතාවය මත ඉල්ලුම පුරෝකථනය කිරීමේදී සැලකිලිමත් යුතු සාධක අපි ලියමු. right පළවෙනි එක ලියන්න ආයතනයේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම. ඒක තමයි ප්‍රධානම සාධකය. ආයතනයේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම. ඒ වගේම ආයතනයේ පරමාර්ථ පුළුවන් තරම් රස්සාවල් දෙන එක නම් රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වගේ මිනිස්පල් ඉල්ලුම් වැඩි. ආයතනයේ පරමාර්ථ ඒ වගේම නිෂ්පාදන ශිල්පකමය. නිෂ්පාදන ශිල්පකමේ සම සූක්ෂම නම් වැඩිපුර අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. නිෂ්පාදන ශිල්පකමය. ඒ වගේම ආයතනයේ වර්තමාන සහ අනාගත මූල්‍ය තත්ත්වය සල්ලි තියෙනවා නම් සේවකයෝ ගත හැකියි. ආයතනයේ වර්තමාන සහ අනාගත මූල්‍ය තත්ත්වය. හරි ඊට පස්සේ ආයතනයේ තුල සිදුවන විශ්‍රාම යාම ඉවත් කිරීම
මාරු කිරීම, උසස් කිරීම යනාදිය. පොදුවේ ගම් උසස් කිරීම, මාරු කිරීම, ඉවත් කිරීම යනාදිය. right. ඊට පස්සේ ඕගලන්ගේ නිබන්ධනයේ ඇති සැපයුම ඇස්සමේන්තුගත කරනකොට සලකා බලන්න ඕන සාධක අභ්‍යන්තරයි බාහිරයි කියලා මම පැහැදිලිව පුතාලට සඳහන් කළා. ওই විශ්‍රාමයාම්, උසස් වීම, මාරු වීම, ඉවත් කිරීමට යෝජිත කියන ඒවා අනිවාර්යයෙන්ම ඒවා ඉල්ලුම සපයනවා වගේම සැපයුමටත් අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. මොකද එක පැත්තකට ඉල්ලුම වුණාට අනිත් පැත්තට ඒක සැපයුම වෙනවා. නිබන්ධනයේ බලන්න අභ්‍යන්තර සාධකවල ඒවා තියෙනවා. මානව සම්පත් සැපයුම ඇස්සමේන්තුගත කිරීමේ අභ්‍යන්තර සාධකවලට උසස් වීම, ස්ථාන මාරු වීම, ඉවත් කිරීමට යෝජිත සේවක සංඛ්‍යාව, බාහිර සාධකවල සම වෙළඳපළ කොච්චර තියෙනවද, සේවා වියුක්තිය වැඩි නම් පුතේ මිනිස්පල සැපයුමත් වැඩි. රසවල් හොයනවනේ මිනිස්සු. වර්තමාන ජනගහනය හෝ සම හමුදාව කොච්චර තියෙනවද, තරඟකාරී ආයතන වලින් කොච්චර ඉල්ලනවද නේද? රජයේ ප්‍රතිපත්ති වරහන් ඇතුළේ යන රජයේ නීති කියලා. රජයේ නීති මොනවාද මේ බාල වයස්කාර නීතිය එහෙම නේද? බාල වයස්කාර දරුවන්ගේ මේ වැඩ ගන්න බෑනේ. ඒ වගේම ජනගහනයේ ප්‍රවණතා, ඒ කියන්නේ මිනිස්සු මැරෙන ප්‍රමාණය, වසංගත රෝග, කොරෝනා වගේ දේවල්, ඒ වගේ දේවල් හින්දා මිනිස්පල සැපයුමට බලපෑම් වෙන්න පුළුවන්. right. කෙටි පස්සේ කරන්න question එක කරන්න. ආයතනික මානව සම්පත් සඳහා වූ ඉල්ලුම පුරෝකථනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු ඍජුම සාධකය තමයි ආයතනයේ භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම. ඊට පස්සේ මම පුතාලට කියලා දුන්නා මිනිස්පල සැලසුම් කරනදී සේවක අතිරික්තයක් අධිසරි සේවකයෝ වැඩි වුණොත් මොකද කරන්න කියලා දුන්නා. බලන්න ඒක බලලා highlight කරගන්න. අන්තිමටම තමයි පුතේ කරන්න ඕන මොකද සේවකයෝ ඉවත් කරන එක. අතිරික්තයක් තියෙනවා නම් නැත්නම් වැඩි අඩුවෙන් ඉන්න අංශයකට මාරු කරන්න පුළුවන්. නේ? අනියම් සේවකව නතර කරන්න පුළුවන්. අතිකාල නතර කරන්න පුළුවන්. උපකොන්ත්‍රාත් ආපහු අරගෙන ආයතනට අරගෙන කරන්න පුළුවන්. අතිරික්තයකදී වැඩිපුර ඉන්නවනම් බැරිම නම් ස්වේච්ඡා විශ්‍රාම ගැනීම කරන්න පුළුවන්. තමන්ගේ කැමැත්තෙන් විශ්‍රාම යන්න කියලා කියනවා. නැත්නම් ඉවත් කරනවා. මන්දිගවල ඉවත් කරනවා. ඌනතාවකදී ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ටිකත් බලන්න. ඌනතාවකදී බැරිම නම් තමයි මේ ඌනතාවකදී බැරිම නම් තමයි පිටතින් බඳව ගන්න. අපි අනියම් සේවකයෝ ගන්නවා, අතිකාල හඳුන්වලා දෙනවා, උපකොන්ත්‍රාත් මේ දෙනවා, පිටට යන්ත්‍ර ආදේශ කරනවා, සේවකයන්ට පුහුණුව දීලා ඵලදායකත්වය වැඩි කර ගන්නවා. බැරිම නම් ස්ථිරව බඳව ගන්නවා. තව වැඩිපුර ඉන්න අංශකී අපිට මාරු කර ගන්නත් ඕන නම් පුළුවන් නේද? මේ වගේ දේවල්. හරි. ඔය තමයි මිනිස්පල ඌනතාවයකදී සහ අතිරික්තතාවයකදී ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඒතර අපි දැන් මේ කතා කරලා අවසන් කළේ පුතා මානව සම්පත් කළමනාකරණයට අදාළ වන තුන්වෙනි කාර්ය වන මිනිස්පල සැලසුම්කරණය පිළිබඳව. අපි ඊළඟට තව වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. ඊළඟ කාර්යය දැන් හදිස්සිය හරි මානව සම්පත් සම්බන්ධ ඌනතාවයක් ආයතනයක ආවොත්, හරි ඌනතාවයක් ආවොත් ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තමයි සේවකව බඳව ගන්න එක. සේවකව සපය ගන්න එක. එහෙනම් අපි ඊළඟ මාතෘකාව වෙන්නේ මොකද්ද? සේවකින් සපයා ගැනීමේදී අපි කළ යුතු කාර්යයන් මොනවද? සේවකව සපයා ගැනීමේ විශේෂයි තියෙන මේ විස්තර මොනවද කියන එක තමයි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. right. අයබෝන්